Right. Utala, good evening to you. Good evening, sir. Good evening, sir. Today we are going to have our tute class. Those have taught an tute class. Right. Today, done July මාස දීලා තියෙන ටියුට් එක අපි තාම ජූලි මාසේ ටියුට් එකේ අවසාන ඇක්ටිවිටීස් ටික සාකච්ඡා කරමු තියෙනවා අපිට. Take this tute, ගන්න මේ ටියුට් එක. මම බලාපොරොත්තු වෙන අගෝස්තු මාසයේ මෙන්න මේ නිබන්ධනයක් 10 ශ්‍රේණියේ ඉතාල අරගන්න ඇති. හරි සමහරව ගත්තේ නැති ඇත්තදී ඉක්මනින් ගන්න ආයතනයට ගිහිල්ලා අපි ඊළඟ සතියේ ඉඳන් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ පළවෙනිම සතිය නිසාම තාම මේ ටියුට් එක අගෝස්තු මාසේ මේ ටියුට් එක සාකච්ඡා කරන්න පටන් ගන්නේ නැහැ. සමහරුන්ට එකපාරටම පළවෙනි දවස් ටිකේම ගන්න බැරි නිසා හරි අපි ඊළඟ සතියේ ඉඳන් අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ දෙවෙනි ටියුට් එක සාකච්ඡා කරනවා. හරි ඉතින් මේ ටියුට් එක තුල ඒ කියන්නේ අගෝස්තු මාසේ ටියුට් එක සම්පූර්ණයෙන්ම ටාගට් කරලා තියෙන යාගේ 10 වසරේ third term test එකක් තිබ්බොත් එහෙම තුන්වෙනි වාර විභාගයක් තිබ්බොත් ඒකට එන්න පුළුවන් first paper එකේ එන්න පුළුවන් ප්‍රශ්න. හරි third term test එකක් 10 වසරේ තිබ්බොත් ඒකේ එන්න පුළුවන් first paper එකේ එන්න පුළුවන් ප්‍රශ්න ටිකකුයි අපි සාකච්ඡා කරන්නේ අගෝස්තු මාසේ ඉඳලා අගෝස්තු ඉඳන් නොවැම්බර් වෙනකම්ම third term test එක ටාගට් කරගෙනයි අපි පැටික් කරන්නේ ටියුට් ක්ලාස් එකේදී. right අපි ගන්නවා ජූලයි මාස ටියුට් එකේ as I remember finally we discussed test 10. උදාලා මට කියන්න ජූලි මාස ටියුට් එකේ අවසාන වශයෙන් test 10 එක සාකච්ඡා කරා අපි. am I correct? එහෙමද? Yes, sir. right. That means again today we are going to we should discuss test 11, 12 and 13. Test 11 එකයි 12 එකයි 13 එකයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙම නේද? Yes, sir. Right. Did I ask you to write down answers at home? ගෙදරින් උත්තර ටික ලියන්න කිව්වද මේවා? Sir, man, දැන් පටන් ගත්තේ ක්ලාස් එක. ටෙස්ට් 11 එකයි ටෙස්ට් 12 ටෙස්ට් 13 තුනම homeworkද? ඔව් මට කියන්න. Yes, sir. හරි. අපි ගන්නවා මෙන්න මේ නිබන්ධනේ ජූලයි මාසේ නිබන්ධනේ ටියුට් එකේ ටෙස්ට් 11 එක. right දැන් මේ ක්ලාස් එක කරන්න පටන් ගත්තේ අපි ටියුට් එකේ ටෙස්ට් 11 එකයි සාකච්ඡා කරන්න යන්නේ. right ගන්න ඔයාගේ රෙඩ් පෙන් එක රතු පෑන ගන්න චෙක් කර ගන්න ආන්සර්ස් ටික. උදාලා උත්තර ලියලා තියෙන්න ඕනේ. තියෙනවා මෙන්න මේ ආකාරයෙන් question එක. Select the word from the box which has similar meaning to the word phrase given in the bracket. Write them in the blanks. Select කියලා කියන්නේ තෝරන්න the word from the box මේ කොටුව තුල තියෙන වචන තෝරන්න කියනවා which has similar meaning. හරි සමාන තේරුමක් තියෙන to the word or phrase දීලා තියෙන වචනයට හෝ වාක්‍ය කොටසට phrase කියලා කියන්නේ වාක්‍ය කොටස කියන්නේ given in the bracket වරහන් තුල තියෙන. Write them in the blanks. ඉස්තල් තුල ලියන්න කියනවා. පුතේ සමාන වචන වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා similar words කියලා. ඉගෙන ගන්න මේ වචනේ සමාන වචන වලට අපි කියනවා similar words කියලා. ඒ වගේම මට කියන්න සමාන වචන වලට කියන්න පුළුවන් තවත් සමාන වචනයක් තියෙනවා ඉංග්‍රීසි වලින්. similar words වගේම තවත් වචනයක් තියෙනවා පුළුවන්. මොකක්ද ඒ වචනේ? Synonyms. very good. synonyms කියලා කියනවා. ඉගෙන ගන්න හරි වචන දෙක. සමාන වචන කියන මොනවද ඉංග්‍රීසි වලින් කියන වචන දෙක? සරල වචනේ තමයි පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරපු අපේ වචනේ similar words. හැබැයි ටිකක් තව හොඳ වචනයක් තියෙනවා මොකද්ද? synonyms කියලා කියනවා. හරි? මේකේ සමාන වචන තෝරන්නයි දීලා තියෙන්නේ. හරි? සමහරට ඔයාගේ O level exam paper එකේ එන්න පුළුවන් write down the synonyms of the following words කියලා. පාස් සඳහන් වචන වල synonyms ලියන්න කියලා. synonyms කියලා පුතා දැක්ක ගාම තේරුම් ගන්නවා synonyms කියලා තිබ්බට similar words කියන අදහසට තමයි මේ කියන්නේ. හරි මේ වචනේ ඉගෙන ගන්න සමහරව එහෙම ප්‍රශ්නයක් ආවොත් එimhe synonyms කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ඉන්න. එතකොට similar words වලට තවත් අපි ඉංග්‍රීසි වලින් කියන සමාන වචනයක් තමයි synonyms. හරි synonyms කියලා කියනවා. ඒ වගේම ඔයා දන්නවා විරුද්ධ වචන වලට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? What do we call in විරුද්ධ වචන in English? Yes? Opposite words. Yes අපිට කියන්න පුළුවන් opposite words කියලා නේ. right opposite words වෙනුවට තවත් වචනයක් තියෙනවා similar words සහ සමානයි opposite words කියන එක
ඒකේ විරුද්ධ වචනේ synonyms වගේම තවත් වචනයක් මේකට දෙනවා විරුද්ධ වචන කියන්නේ. මොකක්ද? Antonyms. Yes. Antonyms කියලා කියනවා විරුද්ධ වචන කියන්නේ. ලියාගන්න විරුද්ධ වචන වලට කියන සමාන වචන දෙක. Opposite words කියන්නත් පුළුවන්. Antonyms කියන්නත් පුළුවන්. විරුද්ධ වචන. හරි. සමහරට exam එකේ දෙන්න පුළුවන්. Write down the antonyms of the following words කියලා. Antonyms කියලා තිබ්බට ඔයා බය වෙන්න එපා. The meaning of the word antonyms is opposite words. Antonyms කියලා කියන්නේ opposite words කියන එක තමයි. right. එතකොට මේකේ similar words තමයි තෝරන්න තියෙන්නේ. හරි. අපි බලමු. right. පුතාලා test 11 එකේ තියෙන පළවෙනි වචනේ තමයි ওই box එක තුල තියෙනවා. ඉස්සලා meanings ටික සර් කියලා දීලා ඉන්නා. Scampered කියලා තියෙනවා. Scampered කියලා කියන්නේ මොකක්ද? Scampered කියලා කියන්නේ වේගයෙන් ඇදි තැබීම. ඔව්. ran fast කියන වගේ අදහසක්. high end දිව්වා වගේ. එහෙම නැත්නම් ඉක්මනින් ගියා. හරි? high end එහෙම නැත්නම් ඉක්මනින් දිව්වා කියන වගේ අදහසක්. ලියාගන්න scampered කියලා කියන්නේ සිංහල meaning එක test 11 එකේ කියවන්න තියෙනවා page number 10 වල tute එකේ ජූලි මාසේ tute එකේ හරි අගෝස්තු මාසේ නෙමෙයි ජූලි මාසේ tute එකේ පිටු අංක 10 තියෙනවා scampered කියලා කියන්නේ high end එහෙම නැත්නම් ඉක්මනින් දිව්වා කියන වගේ අදහසක්. next one ඊළඟ වචනේ තියෙනවා gulped කියලා gulped gulped කියලා කියන්නේ මොකක්ද? gather. මොකද්ද? gather. gulp කියලා කියන්නේ පුතේ gulp කියලා කියන්නේ යම් කිසි දෙයක් ගිලිනවා කියන්නේ. හරි? යම් කිසි දෙයක් ඉක්මනින් ගිලිනවා කියන අදහස වගේ. හරි? gulp කියලා මේකේ past tense වලින් තියෙන ඉක්මනින් ගිල්ලා කියන අදහස මාක් කරේ දෙයක්. හරි? යාගෙන ඉක්මනින් ගිල්ලා කියන අදහස. අදන්නෝනේ යමක් ගිලින ඒ වගේ. සර් ඔව් ස්කැම්පර්ඩ් කියන එකේ තේරුම මොකද්ද? වේගයෙන් දිව්වා. වේගයෙන් දිව්වා. එහෙම නැත්නම් මේ sorry වේගයෙන් කියනකට වඩා ඉක්මනින් කියලා ගන්න. ඉක්මනින් දිව්වා. next one nightmare කියලා තියෙනවා. nightmare. බියකරු සීනේ. ඔව් nightmare කියලා කියන්නේ a very bad dream කියන එක. නරක හීනයක්. හරි? බය හිතෙන හීනයක්. හරි? නරක හීනයක් නැත්නම් බය හිතෙන හීනයක් අපිට කියන්න පුළුවන් nightmare කියලා. සාමාන්‍යයෙන් හීන වලට අපි මොකද්ද කියන්නේ ඉංග්‍රීසි වලින්? හීන වලට මොනවද කියන්නේ? dream. dreams කියලා. ඔය සමහරු මැසේජ් කරද්දී එහෙම අවසානට දාන්නේ මේ good night මැසේජ් කරලා අවසාන මැසේජ් එක යවනවා good night. හරි? මෙහෙම අර short form වල කරනවා. good night. හරි? වට තව VS TC SW ඔහොම යවනවා. සමහරු ඉතින් මේ වගේ තේරුම් දන්නෙත් නැහැ නිකම්ම ඔහෙ යවනවා. ඒවා හිතන්න එපා සර් අම්මෝ සර් කොහොමද මේවා දන්නේ මේ සමහර කෙනෙක් මේවා දන්නේ කොහොමද කියලා. සමහරු හිතන්නේ සර්ලා දන්නේ නැහැ කියලා මේ සර් දන්නවා ඒවා හරි. ඔයාලට මං කියලා තියෙනවා මම මේ වැඩි වයසක එහෙම තියෙන ගුරුවරයෙක් නෙමෙයි. හරි. ඒත් මේවා දන්නවා සර්. GN කියලා සමහරු ටයිප් කරන්නේ මොකද්ද මේ? good night කියන්නේ නේ. ඔව් good night. BS කියලා දාන්නේ බුදු සරණයි කියන්නේ. TC කියලා කියන්නේ මොකද්ද? සමහරු TC කියලා දානවා. මොකද්ද? TC කියන්නේ? තෙරුවන් නෑ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන්නේ TS වෙන්න ඕන. take care. take care කියන එක. take care කියන්නේ පරිස්සමින් කියලා. පරිස්සමින් කියලා. හරි? සර් කෙනෙක් මැසේජ් කරන්න ඉගෙන ගන්න පුළුවන්. හරි? හරි. එතකොට good night බුදු සරණයි මෙතන TC කියන්නේ take care. take care කියලා කියන්නේ පරිස්සමින් කියන්නේ. SW කියන්නේ Sweet dreams. sweet. එන්නෝනේ මේ. ඔව් ඒක සාමාන්‍යයෙන් අපි එහෙම දාන්නේ නැහැ. ඒක අපි දාමු මේ ආකාරයෙන්. හරි? sweet dreams. sweet dreams. හරි? sweet dreams කියලා කියනවා. ඒ කියන්නේ සුබ සිහින කියන එක. දැන් රෑ වෙලා තමයි මේක දාන්නේ. මහා දවල් එහෙම යවන්නේ නැහැ. හරි? sweet dreams කියන්නේ එහෙම වුණොත් අර මේ
වාහනේ එකේ යන ගමන් sweet dreams කියලා හැම දැම්මොත් එහෙනම් ගිහිල්ලා හැප්පෙයි හරි. ඇදවල් වල එක එක තැන් වලට යයි. හරි. sweet dreams කියලා ඔන්න නිදාගන්නත් කාට හරි කියන්න පුළුවන්. අපි ඉතින් good morning කියන්නේ GM කියලා දානවා. එහෙම ඉතින් එකකවත් තියෙනවා. හරි. ඒතර මතක තියාගන්න TC කියලා කවුරු එවුවොත් එහෙනම් මේ දරුවන් සරණයි කියලා එහෙම නෙමෙයි කියන්නේ. take care. take care. පරිස්සමින් කියන්නේ. sweet dreams කියලා අපිට ඕනනම් කියන්න පුළුවන්. good night and sweet dreams. හරි. කියන්නේ සුබ රාත්‍රියක් සහ සුබ සිහින. හරි. මෙහෙම මේ කියලා දුන්නාට මේවට කට්ටියම හොයාගන්නේ නැහැ මේ මැසේජ් කරන්න. හරි අපේ සර්ුත් කිව්වා ඉංග්‍රීසි ක්ලාස් එකේ සර්ුත් කිව්වා RTC හරි sweet dreams GNDS හරි මේවා කියලා දුන්නා කියලා වෙන වෙන කට්ටියම හොයාගන්නේ නැහැ. හරි මේ හම්බෙච්ච නිසා මම කිව්වේ. right පුතා මතක තියාගන්නකෝ සිහින වලට අපි කියන්නේ dreams කියලා. හරි නරක සිහිනයක් වගේ නම් අපි කියනවා nightmare කියලා. හරි nightmare එහෙම නැත්නම් bad dream කියන එක. සුබ සිහින කියන්නේ අපිට කියන්න පුළුවන් sweet dreams කියලා. sweet dreams. right අපි ගන්නවා ඊළඟ වචනේ RAGGED ragged කියන වගේ අදහසක්. ragged කියන වගේ pronunciation එකක් තියෙන ragged කියලා මොකක්ද කියන්නේ මොකද්ද? ඉරුණු රෙදි. ඔව්. ඒ කියන්නේ ඉරුණු රෙදි වැරහිලි කියලා අපි වැරහිලි කියලා කියන්නේ හරි වැරහිලි ඇඳගත් වගේ අදහසක්. හරි ඉරිච්චි රෙදි අපිරිසිදු වුණු හරි කැත වෙච්චි බාගෙට ඉරිච්චි මේවා වැරහිලි ඇඳගත් වගේ අදහසක්. ragged. Next one the last word is deliberately. deliberately අපි මොකද deliberately කියලා කියන්නේ? deliberately කියලා කියන්නේ මොකක්ද අවසාන වචනේ? deliberately කියන්නේ yes හිතාමතාම කියලා කියන්නේ. හිතාමතාම deliberately හිතාමතාම. right there are 5 sentences and in these sentences you can find out some words within brackets. මෙන්න වාක්‍ය පාත්‍ර දීලා තියෙනවා. වරහන් ඇතුලේ වචන. ඒවට similar words ලියන්න තියෙන නැත්නම් synonyms. right. අපි ගන්නවා පළවෙනි වාක්‍යය. උත්තර ලියපු නැති කෙනෙක්ට දැන් guess කරන්න පුළුවන් උත්තරේ. අනිත් අය check කරගන්න. Last night I saw very bad dream and it made me to wake up at midnight. Last night ඊයේ රෑ මතක තියාගන්න. ඊයේ රෑ කියලා කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? පුතේ yesterday night කියන්න එපා. ඊයේ රෑ කියන්නේ මොකද්ද කියන්නේ? Last night. last night. Very good. Last night කියලායි කියන්නේ. Last night ඊයේ රෑ I saw මම දැක්කා a very bad dream. bad dream, very bad dream. ඊටාම නරක හිණයක්. මොකද්ද වචනේ? Nightmare. nightmare කියලා එන්නේ. nightmare කියලා එන්නේ. හරි nightmare. කෙනෙක් අහලා තිනවා මැසේජ් එකක් දාලා ragged කියලා කියන්නේ මොකක්ද කියන්නේ? ragged කියන්නේ වැරහිලි ඇඳගත් කියන්නේ. gulp කියලා කියන්නේ ඉක්මනින් ඉල්ලා කියන දවස. අර ඊයේ රෑ මම දැක්ක නරක හිණයක් and it made me මාවපත් කරා to wake up. අවදි වෙන්න at midnight මධ්‍යම රාත්‍රියේ. සාමාන්‍යයෙන් රාත්‍රියට කියනවා night කියලා. හරි රෑ කියන්නේ අද රෑ කියලා කියන්නේ මොකද්ද කියන්නේ? අද රෑ කියලා මොකද්ද? today night කියලා එහෙම කියන්නේ නැහැ. අද රෑට tonight කියලා. අද රෑ ඉගෙන ගන්න මේ වචන tonight කියලා. ඒ වගේම දැන් මේක දීලා තිනවා ඊයේ රෑ කියන්නේ yesterday night කියලා කියන්න එපා පුතා. සමහරව හදා ගන්නවනේ ඊයේ කියන්නේ yesterday කිව්වා. රෑ කියන්නේ night කිව්වා. yesterday night. එහෙම වෙන්නේ නැහැ. ඊයේ රෑ වගේ කියන්නේ last night. ඒ වගේම මධ්‍යම රාත්‍රිය කියන්නේ midnight. midnight කියන වචනේ ගන්න. right මධ්‍යම රාත්‍රිය. right ඉතින් ඔය වගේ වචන මතක තියාගන්න. හරි. උතර පළවෙනි එකට nightmare කියලා එනවා. we are coming to the second one. අපි ගන්නවා පුතාලා දෙවෙනි එක. the man මනුස්සයා එහෙම නැත්නම් මිනිහා purposely pushed the others to get a seat in the bus. pushed කියලා කියන්නේ තල්ලු කෙරුවා. the others අනිත් අයව to get ලබා ගන්න a seat ආසනයක් in the bus. ඔයා දැකලා තියෙනවා සමහර මිනිස්සු බස් එකේ යද්දි හරි අනිත් අයවත් පෙරලාගෙන ගිහිල්ලා සීට් එක ගන්න යනවා. අන්න ඒ වගේ මිනිස්සෙක් ගැනයි මේ කියන්නේ. the man මනුස්සයා purposely හිතාමතාම කියන්නේ. එහෙනම් මොකක්ද දෙවෙනි එකනේ හිතාමතාම? Deliberately.
deliberately හරි හිතාමතාම deliberately right එහෙනම් මිනිස්සයා හිතාමතාම තල්ලු කෙරුවා අනිත් අය to get a seat in the bus එකේ සීට් එකක් ලබා ගන්න third one තුන්වෙනි එක the puppy හරි බල්ලාට කියනවා පුතේ dog කියලා හරි බල්ලාට කියනවා dog කියලා මෙයාගේ female කවුද බැල්ලිනේ හරි මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ bitch කියලා කියන්නේ බැල්ලිට මොකද කියන්නේ bitch කියලා පැටවුන්ට කියන්නේ puppies කියලා puppy හරි dog කියනවා බල්ලා බැල්ලිට කියනවා bitch කියලා පැටියට කියනවා puppy කියලා ඉගෙන ගන්න මේ වචන තුන මේ දාලා තියෙන නස නයිට් ලියලා තියෙන්නේ වැරදියට. ඒ නයිට් එක වැරදිද? NIGHT හරිනේ? NIGHT නෑ සර් අනිත් තීරුව. ඈ? මෙහෙද? sorry. මෙතන. sorry nightmare. දැන් අපි ගන්නවා හතරවෙනි එක තුන්වෙනි එක එහෙනම් තුන්වෙනි වාක්‍ය the puppy swallowed quickly the meal looking at the servant who was coming behind it. The puppy කියන්නේ බලු පැටියා swallowed quickly. swallow කියලා කියන්නේ මොනවා හරි දෙයක් ගිලිනවා කියන්නේ. swallowed quickly. යමක් ඉක්මනින් ගිල්ලා හරි swallowed quickly කියන්නේ ඉක්මනින් ගිල්ලා the meal ආහාරය looking at the servant සේවකයා දිහා බලලා who was coming behind it. එයා පිටිපස්සෙන් එන. හරි. ඒතකොට ඉක්මනින් ගිල්ලා කියන අදහස මොකද්ද මේකේ දෙන වචනේ? Gulp. Gulped. Gulped. Hurry, gulped. Next one, fourth one. හතරවෙනි එක. Old woman. මේ චූටි mistake එකක් තියෙනවා හතරවෙනි එකේ හදාගන්න. women නෙමෙයි woman කියලා WOMAN වෙනවා. හතරවෙනි එකේ WOMAN වෙනවා. The poor old woman was wrapped in a worn out coat. හරි දුප්පත් වයසට ගියපු ගෑනු කෙනා කාන්තාව was wrapped. හරි wrapped කියලා කියන්නේ ඔතාගෙන ඉන්නවා කියන්නේ. හරි wrapping papers කියලා කියන්නේ ඔතන ඒවට ඔයා මොන හරි තෑග්ගක් යාළුවෙක්ට දෙද්දී ඒක wrap කරලා දෙන්න ඕනේ. wrap කියලා කියන්නේ ඉරාජ්‍යම කියන wrap නෙමෙයි හරි. WRAP wrap කියලා කියන්නේ මොනවද? wrap කියන්නේ ඔතනවා කියන්නේ. හරි එතකොට ඔයා දැන් යාළුවෙක්ට gift එකක් දෙද්දී ඒක wrap කරලා දෙන්න ඕනේ. ඔතලා දෙන්න ඕනේ. ඔයකට ඔතන්න තියෙනවා ඒ ඔතන කොළ జాතියක් තියෙනවා. කොළ ඔය ලස්සන තියෙන gift එකම ඒ කොළ වලට මොනවද අපි කියන්නේ? මොන කොළ කියලාද කියන්නේ? wrapping papers කියලා. wrapping papers. එතකොට මෙතන පුතේ wrap කියන වචනේ තියෙන්නේ මේ the poor old woman වයසට ගියපු දුප්පත් කාන්තාව was wrapped. එතන ඒ කියන්නේ ඔතාගෙන හිටියා in a worn out coat. worn out කියන්නේ පරණ වෙලා වැරහිලි බවට පත් වෙච්ච කියන්නේ. හරි වැරහිලි බවට පත් වෙච්ච coat එකක්. එතකොට එතන මොකක්ද දෙන්නේ? ragged කියලා එන්න ඕනේ. RAGG ragged. අපි ගන්න අවසාන එක the mice quickly ran away when the cat appeared all of a sudden. mice කියලා කියන rat කියන එක මීයා ඉක්මනින් දිව්වා ඉවතට when the cat පූසා appeared කියන්නේ මතු වුණා all of a sudden එකපාරට මතුවේදී පූසා හරි මීයා ඉක්මනින් දිව්වා කියලායි කියන්නේ. මොකද ගන්න එතන? ඉක්මනින් දිව්වා. Scampered. Scampered. right මෙන්න මේ ආකාරයෙන් එන්න ඕනේ. පළවෙනි එක nightmare, දෙවෙනි එක deliberately, තුන්වෙනි එක gulp, හතරවෙනි එක rat, පස්වෙනි එක scampered. හරි නේද? right එහෙනම් මේ ලකුණු පහම ගත්තා ඉන්නවනේ. අපි ගන්නවා ඊළඟ ඇක්ටිවිටි එක. ගන්න ටෙස්ට් 12 එක. විනාඩිය 2.
පුතාලා ගන්න ඊළඟ ඇක්ටිවිටි එක ටෙස්ට් 12 එක. ටෙස්ට් 12 එක ගන්න. අද ඉක්මනින් ටියුට් එක සාකච්ඡා කරලා අවසන් කරන්න ඕනේ. අගෝස්තු මාසේ ටියුට් එක හැමෝම ගන්න. උඩ හෙට ක්ලාස් එක අපේ තියෙනවා. හරි. උදේ 10:00 මාරි ඉඳන් 12:00 මාර වෙනකම්. හරි. අනිවාර්යයෙන්ම ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. මේකෙන් තමයි අලුත් වචන හම්බ වෙනවා ටියුට් ක්ලාස් එකේදී. හරි. අපි ඉගෙනගත්ත පරිදි ඉගෙනගත්ත දේවල් නැවත රිවිෂන් එකක් වෙනවා ඔයාලට. මතක් වෙනවා. හරි. ඒ වගේම ප්‍රශ්න වලට උත්තර ලියන එකමනේ මේක කරන්නේ. සම්පූර්ණයෙන් O level papers O level papers වලත් එන්නේ මේ වගේ ප්‍රශ්න. හරි. මේ ඒවට answers ලියන්න පුරුදු කරන්න. මම කියවනේ 11 වසර වැට් ටික පුතාලගේ දෙසැම්බර් මාසේ පටන් ගන්නවා. මේ දෙසැම්බර් වල පටන් ගන්නවා වගේ 11 වසර වැට් ටික මාසයක් දෙකක් ගියාට පස්සේ කෙලින්ම pass papers ලියන්න ගන්න. හරි. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන් ඉඳන් හොඳට පුරුදු වෙලා හිටපුවාම මේවා කියවලා තේරුම් අරගෙන හුරු වෙලා හිටපුවාම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. ලේසියෙන් ලියා ගන්න පුළුවන්. right. අපි ගන්නවා in the page number 11 test 12. test 12 එක පිටු අංක page number 11. right. මොකද තියෙන්නේ? Fill in the blanks with the words given in the box. The first one is done for you. Fill in the blanks is then පුරවන්න කියනවා with the words වචන භාවිතා කරලා given in the box කොටුව තුල දීලා තියෙන. First one is done for you. හරි. පළවෙනි එක ඉතර කරලා පෙන්නලා තියෙනවා මෙන්න. right. මෙන්න වචන වගේක් තියෙනවා පුතේ බලන්න how many blanks are here? right. There are 15 blanks. හරි. blanks 15ක් තියෙනවා. How many words are here? වචන කීයක්ද තියෙන්නේ? මුලින්ම මේ වගේ ඒවා දුන්නාම සමහරට වචන වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වචන ගානක් කවුන්ට් කරන්න ඔයා. There are blanks and 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15, right? Okay. There are 15 words in the box and the 15 blanks. That means you have to use every word in each word in a blank. හරි. හැම වචනයක්ම blank එක පාවිච්චි කරන්න තියෙන්නේ වැඩිපුරත් නැහැ අඩු වෙනුත් නැහැ. right. වචන සෙට් එක බලමු. සිංහල මීන් එක අවශ්‍ය නම් පුතාලා ලියා ගන්න සර් කියන්නම්. පළවෙනි වචනේ තියෙන්නේ warmth. warm කියන එකෙන් හැදෙන්නේ. warm කියන්නේ මොකක්ද? උණුසුම්. yes. warm කියන්නේ උණුසුම කියන්නේ. හරි. ප්‍රශ්නේ කියන්නේ කොට warmth කියලා කියන්නේ උණුසුම් කියන අදහස. warm උණුසුම් කියන අදහස. තව වචනයක් තියෙනවා මෙහෙම. මේ WARM warm කියලායි කියන්නේ. මේ බලන්න. තව වචනයක් තියෙනවා මෙහෙම. මේ මොකක්ද? මේ අණුව. පණුවට තමයි මේ වචනේ කියන්නේ. හරි? මට මතක නෑ නියන්න කොහොමද ලියන්නේ පණුව කියලා. මෙහෙමද මෙහෙමද කියලා මට මතක විදිහට නම් මෙහෙම. හරි? කෙසේ හෝ කමක් නෑ. ඔයා ලියන්න හරි කැපිටල්ද සිම්පල්ද මට මතක නෑ. හරි? WORM කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? Worm. worm මේක worm කියලායි කියන්නේ. worm not warm. මේ warm උණුසුමට warm කියනවා පණුවට worm කියලා කියනවා. worm. එතකොට මෙතන warmth උණුසුම් it කියලා කියන්නේ ඌ එහෙම නැත්නම් ඒක them කියලා කියන්නේ ඔවුන්ට they කියලා කියන්නේ ඔවුන් එයාලා වගේ අදහසක්. giving කියලා තියෙනවා. giving කියන්නේ ලබා දෙමින් ඉන්නවා ලබා දෙනවා වගේ අදහසක්. on කියන්නේ මත උඩ. resulted කියලා උතර පුතේ තියෙන්නේ ප්‍රතිඵලයක් වුණා කියන එක resulted. result කියන එකෙන් අදහස් result කියන වචනෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ resulted. ප්‍රතිඵලයක් ලෙස වගේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිඵලයක් වුණා. young කියලා කියනවා YOUNG young කියන්නේ තරුණ. ඊපස්සේ isolation කියලා තියෙනවා. isolation කියන්නේ හුදකලා කිරීම කියන්නේ. ඉගෙන ගන්න මේ වචනේ. isolation කියලා කියන්නේ හුදකලා කිරීම. new කියන්නේ අලුත්. new කියන්නේ අලුත්.
ROLE රෝල් කියලා කියන්නේ කාර්ය කියන්නේ. කාර්ය කියන්නේ රෝල් කියලා කියන්නේ කාර්ය කියන්නේ. ඊළඟ වචනේ තමයි educational කියලා තියෙනවා. ඒ කියන්නේ educational කියන්නේ අධ්‍යාපනයේ ලත් හරි අධ්‍යාපනයේ ලැබූ කියන අදහස. අධ්‍යාපනයේ education කියලා කියනවා. අධ්‍යාපනයේ ලැබූ කියන වගේ අදහසින් educational කියන්න පුළුවන්. educational කියන්න පුළුවන්. next one this කියලා කියන්නේ මේ කියන අදහස. මේ showed කියලා කියන්නේ පෙන්눔 කෙරුවා කියන්නේ. show කියන එක අතීත කාලේ showed කියන්නේ මොකද්ද? වලුතේ මට ඇහුන්නේ අහන්න ආපු මේ වචනේ මොකද්ද? warmth. ඔව් සර්. warmth කියලා කියන්නේ උණුසුම් කියන්නේ. උණුසුම් කියන්නේ. showed කියලා කියන්නේ පෙන්눔 කරා. off කියලා කියන්නේ වල කියන අදහසක් තියෙනවා. යේ කියන අදහස තියෙනවා. මොකක්ද සර්? මොකද්ද? රෝල් කියන්නේ? රෝල් කියලා කියන්නේ කාර්ය කියන්නේ. යම් කිසි කාර්යභාරය කියන්නේ කාර්ය කියන්නේ. right. अब බලමු වචන ටික කොහොමද එන්නේ කියලා. there are 15 blanks right. blanks 15ක් තියෙනවා. බලමු 15ම නිකන් ඔයා ලියලා තියෙන්නේ කියලා. there are 15 blanks. අපි මේ formal letters පටන් ගත්තා නේද පුතාලා? formal letters පටන් ගත්තා නේද class එකේ? Yes sir. ඔව් සර්. formal letters වල මේ homework මොන හරි letter එකක් ලියන්න දුන්නද? Yes sir. ඔව් නේද? මොකක්ද දන්නේ දුන්නේ අවසානට ලියන්න කියලා අපි ගිය සතියේද formal letters පටන් ගත්තේ. දැන් ගිය සතියේ අලුත් grammar lesson මෙහෙමයි. ගිය සෙනසුරාදා conditional clauses පාඩම කරා. මතකයි නේද? conditional clauses පාඩම අපි කරා. ඊට පස්සේ ඉරිදා උදේ ක්ලාස් එක තිබ්බනේ. ඉරිදා උදේ අපි එක ලෙටර් එකක් ලිව්වා. ඒ මොන ලෙටර් එකද අපි ලිව්වේ? ඉරිදා උදේ ලිව්වේ? ස්මෝක් වලට ඇඩික්ට් වෙලා ඉන්න එක සර්. යාළුවෙක් මේ ස්මෝකින් වලට ඇඩික්ට් වෙලා ඉන්න එකේ ඉන්ෆෝමල් ලෙටර් එකක් ලිව්වේ නේ. පුතාලට ඒකට ෆෝමල් ලෙටර්ස් වල මොනවද සර් දුන්නේ ලියන්න? ක්ලාස් පේපර් එකක් දුන්නද ලියන්න? සර් ට්‍රාන්ස්පෝර්ට් එක ලෙටර් එකක් දුන්නා. ට්‍රාන්ස්පෝර්ට් හරි හරි. ඒකේ සිංහල වාක්‍ය ටික සර් දුන්නද? නෑ සර්. දුන්නේ නෑ නේද? right. අද හවස ක්ලාස් ඉවර වෙලා මට දැන් මේකෙන් පස්සේ තවත් ක්ලාස් එකක් තියෙනවා. සර් වචන සෙට් එකේ වාක්‍ය සෙට් එකක් එවන්නම් ඒකට. හරිද? අර ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධනේ දුන්නේ ෆෝමල් ලෙටර් එකනේ. ඊට අදාළ සෙන්ටෙන්සස් ටිකක් සර්, ඒ කියන්නේ මගේ උත්තරේ මට ඔයාලා ලියලා එවලා තිබ්බ ගොඩක් අය. හරි? මං දෙන ආන්සර් එක එවන්නම්. මම ඒවල තිබ්බේ නෑ නේද ට්‍රාන්ස්පෝර්ට් එකට සම්බන්ධ වාක්‍ය ටික? නෝ සර්. දුන්නා සර්. Right. Okay. Today in the evening, right, I will send you the Sinhala sentence to your WhatsApp group. Right? WhatsApp group එකට එවනවා සිංහල වාක්‍ය සෙට් එක. හරි? එතකොට මේ සිංහල වාක්‍ය සෙට් එක ඔයා පොතේ ලියා ගන්න. ඒ formal letter එක ලියාගත්ත ඒ question එක ලියාගත්ත තැන පුතා ඒ වාක්‍ය ටික ලියා ගන්න. Tomorrow in the class we can discuss the sentences. Right? අපිට හෙට class එකේදී ඒ ටික සාකච්ඡා කරන්න පුළුවන් එතකොට. හරි? මම translate කරන විදිය කියන්නම්. ඔයා try කරන්න හැබැයි. අද හවස මම එවනවා ඒක. හරි චුට්ටක් රෑ වෙයි මට මේකෙන් පස්සේ තව class එකක් තියෙනවා. හරි? චුට්ටක් රෑ වෙයි. ඒත් ඔයා try එකක් දෙන්න ඒ ටිකත් ඉංග්‍රීසි වලට තනියම translate කරන්න. හරි? අපි හෙට class එකේදී ඒකයි තවත් grammar lesson එක කොටසකුයි සාකච්ඡා කරමු. right. අපි ගන්නවා test 12 වල මෙන්න paragraph එක දීලා තියෙන මේ passage. right. මොකද තියෙන්නේ? බලමුන්න සර් මීනින් එකත් එක්කම කියාගෙන යනවා. අමාරු වචන තියෙනවා නම් මෙතනම ලියාගන්න ටියුට් එකේම. in old age old කියලා කියන පරණ. ඒ කියන්නේ මෙතන නම් old age කියන්නේ ඉස්සර කාලේ කියන අදහස. in old age ඉස්සර කාලේ many people ගොඩාක් මිනිස්සු enjoy විනෝද වුණා විනෝද වෙනවා going back හරි going back over old memories and recounting memories. ඉස්සර කාලේ මිනිස්සු ගොඩක් විනෝද වෙනවා. හරි? going back පිටිපස්සට යමින් over old memories. ඒ කියන්නේ අතීතයේ කර
කියපු දේවල් old memories කියන්නේ අතීත මතකයන් වලට යනවා කියලායි කියන්නේ මිනිස්සු. දැන් ඔයාගේ ආච්චිලා සීයලා එහෙම ඉන්නවා නම් හරි එයාලා දැන් ඔය ඉස්සර කාලේ කරපු දේවල් කියන්නේ යාලා අපිට ඒ කාලේ වාහන තිබ්බේ නෑ යන්න අපි මෙහෙමයි ගියේ හරි මෙහෙම මෙච්චර මේ ඛණ්ඩ මේ දේවල් තිබ්බේ නෑ කෑම අපේ කාලේ හැදුවේ මෙන්න මෙහෙම කෑම කියන්නේ වයසක කට්ටිය හරි ඒ කාලේ අන්න ඒ වගේ මිනිස්සු ඉතින් හරි කැමතිලු ගොඩක් මිනිස්සු අතීත මතකයන් වලට යන්න හරි old memories and recounting කියලා කියන්නේ නැවත ගණන් කරන්න නැවත ගණන් කරනවා කියලා කියන්නේ උතන නැවත මතක් කරනවා වගේ අදහසක් හරි අතීත මතකයන් ඉස්සර කරපු හරි කියපු කරපු දේවල් recounting memories and experiences අත්දැකීම් හරි අත්දැකීම් to the younger generation තරුණ පරම්පරාවට දැන් ඉන්න ඔය වයසක ආච්චිලා සීයලා එයාලගේ අතීත අත්දැකීම් පරණ මතකයන් ඒවා අලුත් පරම්පරාවේ අයට කියනවා කියලා ඔය කියන්නේ to the younger generation තරුණ අයට කියනවා අපි නම් ඒ කාලේ මෙහෙම කරේ මෙහෙම සෙල්ලම් කරේ දැන් ඔයාලට සෙල්ලම් කරන්නත් නැහැනේ පන්තිමයි හරි පන්ති ඉවරයක් නැහැ අපිට ඉස්සර වාහන තිබෙත් නැහැ යන්න අපි මෙහෙම පයින් ගියේ හරි ඔය වගේ ඒවා ඉතින් තරුණ ළමයින්ට කියනවා කියලායි මේ කියන්නේ a project ව්‍යාපෘතියක් done by a group කණ්ඩායමක් විසින් ව්‍යාපෘතියක් කරලා තියෙනවා ඔන්න දීලා තියෙනවා of school children in an elder's home වැඩිහිටියන්ගේ නිවාසයක පාසල් ළමයි හරි පාසල් ළමයි ව්‍යාපෘතියක් කරලා තියෙනවා කණ්ඩායමක් ඉස්කෝල ළමයි කණ්ඩායමක් වැඩිහිටි නිවාසයක elders home එක හරි ඊට පස්සේ ඔන්න ඉස්තනක් තියෙනවා positive results කියලා කියන්නේ මේ positive කියන්නේ කොරෝනා එහෙම හැදිලා නෙමෙයි හරි positive results කියලා කියන්නේ එතන positive results කියලා කියන්නේ ධනාත්මක පිළිතුරු කියන්නේ. ඒකට ඉස්කෝලේ ළමයි වගේක් කරලා තිනවා වැඩිහිටි නිවාසයක ප්‍රොජෙක්ට් එකක් ඒකෙන් ලැබිලා තියෙනවා එහෙම නැත්නම් ඒකෙන් පෙන්눔 කරලා තියෙනවා positive results ධනාත්මක ප්‍රතිඵලය. මොකද්ද වෙන්න ඕනේ මෙතන දෙවෙනි බ්ලැන්ක් එකට පළවෙනි එකට ඔෆ් දීලා තියෙනවා. මොකක්ද දෙන්න ඕනේ? එන්න ඕනේ පුතේ හරි showed පෙන්눔 කරුවා කියන්නේ showed කියන වචනේ ගැලපෙන්නේ showed positive results හරි පෙන්눔 කරා හොඳ ප්‍රතිඵලය the people මිනිස්සු involved සම්බන්ධ වෙලා ඉන්න හරි involved කියලා කියන්නේ මැදිහත් වෙලා ඉන්න කියන්නේ මේකට හරි the people involved මැදිහත් වෙලා ඉන්න මිනිස්සු in මොකේදද in ඒකට කියලා කියන්නේ in it මේකට මැදිහත් වෙලා ඉන්න මිනිස්සු seemed පෙනුණා to have either to have කියලා දෙකක් වැදලා තියෙනවා ඒක වෙන්නේ නැහැ එහෙම to have modified කියන්නේ නවීකරණය කරලා තියෙනවා to have modified නවීකරණය කරලා තියෙනවා their views ඔවුන්ගේ අදහස් නවීකරණය කරලා තියෙනවා the elderly people and started showing right මේකට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සු පෙන්눔 කෙරුවා නවීකරණය කරලා තියෙනවා කියලා නවීකරණය වෙලා තියෙනවා කියලා ඔවුන්ගේ අදහස් the elderly people වයසක මිනිස්සු ගැන කියලා යන්නේ උතන හරි on කියලා යන්නේ ඔයාලට ඒක අමාරුයි නම් ලියන්න හරි ලිව්වේ නැත්නම් ඉස්සරහට තියලා ඊළඟට යන්න පුළුවන් මේ සර් දැන් මේක හදාගෙන තියෙන නිසායි කියන්නේ on the elderly people and started පටන් ගත්ත showing පෙන්눔 කරන්න them ඔවුන්ට them කියන එකයි ගැලපෙන්නේ ඔවුන්ට පෙන්눔 කරන්න පටන් ගත්තා more respect වඩා ගෞරවය and recognition පිළිගැනීම respect කියලා කියන්නේ ගෞරවය recognition කියන්නේ පිළිගැනීම these exchanges මේ හුවමාරු වීම ඒ කියන්නේ මේ අර ඉස්කෝලේ ළමයි සහ මේ වැඩිහිටි නිවාස කට්ටියත් අතර සිද්ධ වෙච්ච දෙයි right ඒ අය දැන් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියන ඒතර කතා බහ කරනවා ඒකයි මේ කියන්නේ හරි these exchanges මේ හුවමාරු වීම exchanges කියන්නේ හුවමාරු වීම in a better understanding හොඳ තේරුම් ගත්ත තත්වයකට පත් වුණා එහෙම නැත්නම් these exchanges මේ හුවමාරු වීම මේ අදහස් මේ දෙගොල්ලෝ අතරේ
හුවමාරු වීම ප්‍රතිඵලයක් වුණා කියලා එතන ලියන්න ඕනේ. resulted කියලා එන්නේ 6 වෙනි එක. resulted in a better understanding between හොඳ understanding එකක් අවබෝධයක් ආවා අතර between අතර the ඉස්තනක් and elder generations වයසක පරම්පරාව සහ අනිත් එක මොකක්ද දෙන්න ඕනේ අනිත් එක මොකක්ද young තරුණ එතකොට between the young and elder generations preventing the social මැඩපවත්වමින් preventing කියලා කියන්නේ පුතේ මැඩපවත්වමින් මේ paragraph එක අමාරුයි අවංකවම අමාරුයි to be honest this is somewhat difficult හරි අංකව මේක ටිකක් අමාරුයි අතට preventing මැඩපවත්වමින් the social සමාජීය හරි and generation gap සහ generation gap කියන්නේ පරම්පරා අතර තියෙන වයස් පරතරය generation gap. So making මැඩපවත්ලා තියෙන මේ ස්කෝල් ළමයි ගිහිල්ලා එල්ඩර්ස් හෝම් එකේ කතා කරලා එයාලත් එක්ක සතුටින් එහෙම හිටපු නිසා ඒ ප්‍රොජෙක්ට් එක කරන්න ගියපු නිසා මේකේ කියනවා preventing මැඩපවත්ලා තියෙන the social මොකක්ද වෙන්නේ අටවෙනි එකට isolation සමාජීය වශයෙන් එයාලම හුදකලා වෙලා හිටපු එක. හරි වැඩි නිවාසයකට නම් හුදකලා වීමක් නෙවෙන්නේ. හරි එයාලට නිදාසේ ළමයි එක්ක කතා කරන්න එහෙමම නැහැ. හුදකලා වීමක් දැනෙනවා. අනේ මගේ ළමයිනුත් නැහැ වැඩි නිවාසවල ඉන්න දෙමාපියන්ට එහෙම හැඟීමක් එනවා. ළමයිනුත් නැහැ ළමයි සෙල්ලම් කරනවා බලන්නත් බෑ. හරි ඒක ළමයි එක්ක කතා කරන්නත් නැහැ. කතන්දර කියලා දෙන්නත් නැහැ. ඒ වගේ හුදකලා බවක් දැනෙන නිසා මේ දැන් මෙයාලා මේ ස්කෝල් ළමයි කියලා ප්‍රොජෙක්ට් එක කරන්න ගත්තට පස්සේ preventing the social isolation මැඩපවත්ලා තියෙනවා මේ සමාජීය වශයෙන් එලා හුදකලා බවට පත් වීම and generation gap වයස් අතර තියෙන පරතරය. ඒ අය යාළුවෝ වගේ වැඩි නිවාස හිටපු අයයි ඒ ළමයි සෙට් එකයි යාළුවෝ වගේ එතන මේ ප්‍රොජෙක්ට් එක කරගෙන ගිහිල්ලා තියෙන එක. The venture brought the venture කියලා කියන්නේ අවදානම් කටයුත්ත කියන්නේ venture කියලා කියන්නේ අවදානම් කටයුත්ත the venture brought අවදානම් කටයුත්ත ගෙනාවා මේක අවදානම් කටයුත්තක් කියලා තමයි සලකලා තියෙන්නේ මෙතන the venture අවදානම් කටයුත්ත brought ගෙනාවා meaning to their work අර්ථයක් හරි නව අර්ථයක් කියලා ගන්න ඕනේ අලුත් අර්ථයක් ගෙනාවා කියලා කියන්නේ new meaning කියලා ගන්න new කියන වචනේ new meaning to their work and lives හරි new meaning to their work ඔවුන්ගේ වැඩට අලුත් අර්ථයක් සහ lives ජීවිත වලට අර්ථයක් වුණා කියලායි කියන්නේ lives the children the opportunity to consider lives giving the children opportunity giving කියලා ගන්න ඕනේ 10 වෙනි giving the children the opportunity to consider right opportunity කියන්නේ අවස්ථාව ළමයින්ට අවස්ථාව ලබා දෙමින් to consider සලකා බලන්න of the older people role of the older people වයසක මිනිස්සුන්ගේ කාර්යයන් නැත්නම් කාර්ය හරි සලකලා බලන්න අවස්ථාවක් දුන්නා මේ ළමයින්ට within the community කියන්නේ සමාජය නැත්නම් මහජනයා within කියලා කියන්නේ තුල within the educational community අධ්‍යාපනයේ ලැබූ අධ්‍යාපනයේ ලත් සමාජය තුල the elders responses මේ වයසක අයගේ responses කියලා කියන්නේ ප්‍රතිචාරයන් were enthusiastic උද්‍යෝගිමත් වුණා හරි enthusiastic කියන්නේ උද්‍යෝගිමත් වුණා කියලායි කියන්නේ ඊට පස්සේ had been awakened they had been awakened කියලා කියන්නේ they had been awakened own awaken කියලා කියන්නේ පිපිදෙනවා කියන්නේ හරි own පිපිදලා තිබුණා by feeling of හරි feelings කියලා කියන්නේ හැඟීම් මොන වගේ හැඟීම් වලද by feelings of warmth උණුසුම් හැඟීම් වලින් එයාලා පිපිදලා තිබුණා කියලා කිව්වා මේ එල්ඩර්ස් හෝම් එකකට ගියපුවම හුදකලා වෙලා ඉන්නේ වයසක දෙමව්පියෝ ඒ අයත් එක්ක ගිහිල්ලා මේ ඉස්කෝලේ ළමයි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියා හරි ඒ ප්‍රොජෙක්ට් එක කරන අතරතුරේ ප්‍රොජෙක්ට් එකක් කරනවා කියන්නේ යාළුවත් එක්ක කතා කරන්න වෙනවා යාළුවෝ වගේ යාළුව ආශ්‍රය කරලා තියෙනවා
හරි එතන මේ අවස්ථාව ගැනයි මේ කියන්නේ. ඉතින් එහෙම කරපු නිසා එමෙ යාළුවෝ වගේ අර ජෙනරේෂන් ગેප් කියලා කියන්නේ වයස් පරතරයක් නැතුව වයස් පරතරය තමයි ජෙනරේෂන් ગેප් කියලා කියන්නේ. වයස් පරතරයක් නැතුව මේ ඉස්කෝල ළමයින්ට එලා යාළුවෝ වගේම හරි එයාලත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට ඒකයි they had been awakened by feeling of warmth කියලා එතන ගන්න ඕනේ. ඔවුන් අවදි වෙලා තියෙනවා එතම් පිපිලිලා ඉන්නවා feeling of warmth උණුසුම් ලෙස පිපිලිලා ඉන්නවා. ඒකට සතුටුයි කියන දාසය එතනේ තියෙන්නේ. towards each other එකිනෙකා අතර එකිනෙකා දෙසට. The project of ව්‍යාපෘතිය nature promoted. The project of this කියලා එන්නේ. The project of this promoted the project of this nature promoted මේ ව්‍යාපෘතියේ ස්වභාවය promoted කියලා කියන්නේ මේ ව්‍යාපෘතියේ ස්වභාවය පෙන්눔 කරා වගේ අදහස promoted කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි වැඩි දියුණු කරන අනුග්‍රහ දක්වනවා වගේ අදහසක්. හරි promote කරා කියලා කියන්නේ මේ වැඩි දියුණු කරා a positive impact කියන්නේ ධනාත්මක තත්වයකට. හරි on individuals කියලා කියන්නේ එකිනෙකාගේ සහ and their social health සහ සමාජ සෞඛ්‍යය. right චූට්ටක් අමාරු පැසේජ් එකක්. මේකට ලකුණු 7ක් දෙනවනේ. 7යි කියලා කියන්නේ මේකේ ඉස්තෙන් 14යි තියෙන්නේ. එකට ලකුණු භාගය ගානේ. හරි එකට ලකුණු භාගය ගානේ. ලකුණු 4ක් ගත්ත කට්ටිය ඉන්නවා. ලකුණු 4කට වඩා වැඩි රේෂියෝ එන්නේ. 7ක් ඕනේ නැහැ මට මේකට. 10 වසර ළමයිගේ ලකුණු 4ක් හෝ 4කට වඩා වැඩි ප්‍රමාණයක්. right පුළුවන් වුණා නම් හොඳයි. චුට්ටක් අමාරුයි පුතේ. ඒක ටික තේරුම් ගන්න අමාරුයි. right අපි ගන්නවා අවසාන එක. ඒකත් homework කරන්න කිව්වද test 13 එක? yes sir. Yes sir. poem එකක් තියෙන්නේ. poem එකක් තියෙන්නේ. ඒකම සර් මතක් කරනවා අගෝස්තු මාසේ නිබන්ධනයේ මෙන්න මේකේ ඊළඟ සතියේ සාකච්ඡා කරනවා ටියුට් ක්ලාස් එකේදී. හරි මාක් කරගන්න test 1 test 2 ඊට පස්සේ ඒකේ චූටි වැරද්දක් වෙනවා P2 අංක 4 නැවත test 2 කියලා වැදලා තියෙන එක test 3 වෙන්න ඕනේ. test 3 test 4 test 5 homework අගෝස්තු මාසේ ටියුට් එක අරගන්න. ඊළඟ සිකුරාදා අපි සාකච්ඡා කරනවා අගෝස්තු මාසේ ටියුට් එකේ තියෙන third term test එකට අදාළ ඔයාගේ 10 වසර විභාගයක් තිබ්බොත් දෙන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න homework මාක් කරගන්න. අගෝස්තු මාසේ ටියුට් එකේ ටියුට් ගත්තේ නැති අය ඔයා හරි ලියා ගන්න. test 1 එකයි 2 එකයි 3 4 5 homework කරා. homework තමයි කොහොමද ගෙදරින් ඉන්නේ. හරි ඒ ටික තනියම ලියන්න. අපි ළඟ සතියේ සාකච්ඡා කරනවා අගෝස්තු මාසේ නිබන්ධනය අරගෙන. right අපි ගන්නවා test 13 එක අවසාන question එක. ඒතර පුතේ ටියුට් එකේ මුකුත් අපි මේ test 8 එක මම ඔයාලට ලියලා එවන්න කිව්වා. මේ short paragraph එකක් ලියන්න තියෙන වචන 50ක 60ක මම the game I like most කැමතිම ක්‍රීඩාව healthy food is not always expensive. හරි සෞඛ්‍ය මත් ආහාර වියදම් ගොඩක් ගණන් නැහැ කියලා the game I like most කියන එක හරි ලේසි paragraph එකක් ලියන්න කිව්වා. ඒ හැරෙන්න අනිත් ඔක්කොම activities ටික සාකච්ඡා කරලා ටියුට් එකේ මොකද 30 තැන් තියලා තියෙනවද මැද? සාකච්ඡා කරු නැති මොනවා හරි තියෙනවද? නේද? සම්පූර්ණ නිබන්ධනයෙන් සාකච්ඡා කරලා නේද තියෙන test 13 දැන් අපි සාකච්ඡා කරමු. උතලා කියන්නේ? Yes sir. right අපි ගන්නවා test 13 13 වෙනි test එක. right read the poem and answer the questions below. poem එක කියවලා උත්තර ලියන්නයි කියන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේකත් ඉගෙන ගන්න. සින්දු වලට කියන්නේ අපි songs කියලානේ. සින්දු කියනවට අපි මොකක් කියලාද භාවිතා කරන්නේ ක්‍රියාපදේ? songs නම් sing සින්දු නම් ගායනා කරනවා කියන්නේ sing කියන වචනේ භාවිතා කරනවා. පුතේ poems නම් කවි වගේ දෙයක් නම් sing කියන්න බෑ. sing poems කියන්නේ කවි වගේ දෙයක් ගායනා කරනවා කියන්නේ මොකද්ද භාවිතා කරන්නේ? very good. The word is recite කියලායි කියන්නේ. recite ඉගෙන ගන්න වචනේ recite ගායනා කරනවා කවි වගේ දේවල්. සින්දු නම්
sing කියලා කියන්නේ. හරි. I can sing songs කියන්න පුළුවන්. ඔයාලට කවි කියන්න පුළුවන් නම් I can sing poems කියන්නේ කවි ගායනා කරනවා කියන්නේ මොකද කියන්නේ? Recite. I can recite poems කියලායි කියන්නේ. right මෙතන තියෙන ඉතින් කියවන්න කියලායි දීලා තියෙන්නේ. හරි. ගායනා කරන්න බෑනේ ඉතින් විභාගේ වගේ ආවොත් එහෙම ගායනා කරන්න බෑනේ අනිත් අයටත් ඇහෙනවා. නිසා හිමීට කියවලා උත්තර ටිකයි ලියන්න තියෙන්නේ. right පුතේ when it comes to such a question මේ වගේ දෙයක් ආපුහම at first what you should do මොකද ඔයා මුලින්ම ප්‍රශ්න කරන්නේ? කියවන එක. ප්‍රශ්න ටික කියවන්න. The first and the foremost thing is you should read questions and understand. මුලින්ම පුතාලා ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න ඕනේ. Then only you should read the poem. ඊට පස්සේ තමයි ඔයා මේ poem එක read කරන්න පටන් ගන්න ඕනේ. When you read the poem, you come across with answers, right? කියවගෙන යද්දි නිකන් ඔයාලට උත්තර හම්බ වෙන්න ඉඩ තියෙනවා. එතකොට penciling එකක් අඳ ගන්න යටින් and put the number of the question. question එකේ number එක ඕනනම් ඉතින් දාගන්න පුළුවන්. ඒක යටින් ඉරක් අඳ. right. අබලුම් question එක පළවෙනි එක මොකක්ද තියෙන්නේ? When does the earth put forth new life? When කියන්නේ කවදාද the earth පෘථිවිය put forth කියලා කියන්නේ ඉදිරියට එන්නේ. ඉදිරියට එන්නේ new life. අලුත් ජීවිතයක් ලෙස ඉදිරියට එන්නේ කවදද කියලා අහනවා පෘථිවිය. මේක ඇති බලමු අපි. Who lift the heads? කවුද ඔලුව උස්සන්නේ? හරි බලමු. Where does the wonder spread? හරි. where කියන්නේ කොහේද? දැන් කොහේටද? the wonder කියලා කියන උතන ආශ්චර්යය. wonder කියලා කියන්නේ ආශ්චර්යය, spread කියලා කියන්නේ ව්‍යාප්ත වෙනවා. කොහෙටද ආශ්චර්යය ව්‍යාප්ත වෙන්නේ කියලා අහනවා. බලමු මේ poem එකේ හතරවෙනි ප්‍රශ්නේ. Why do the butterflies left නෙමෙයි එතන වෙන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ left කියලා වැදගත් තියෙන එක lift වෙන්න ඕනේ. lift වෙනවා. lift their wings. ඇයි සමනල්ලු එයාලගේ පිහාටු ඔසවන්නේ? හරි. සමනල්ලුන්ගේ හරි wings කියලා කියන්නේ ඔයා දන්නවනේ. සමනල්ලුන් තියෙන්නේ. ඒ ඔසවන්නේ ඇයි කියලා. right adjectives for the following words. පාසන වචන වලට නාම විශේෂණ. නාම විශේෂණ කියන්නේ නාම පද විස්තර කරන ගන්න වචන ලියන්න කියලා. right බලමු poem එකේ මොකද තියෙන්නේ කියලා. in time of silver rain කියලායි කියන්නේ. topic එක මාතෘකාව තියෙන්නේ. in time කියන්නේ කාලය of silver rain. රිදී වර්ෂාව. රිදී වර්ෂාව. රිදී වර්ෂාව වහින වේලාව කියලායි තියෙන්නේ. හරි. බලමු මොකද තියෙන්නේ මේකේ කියලා. in time of silver rain රිදී වර්ෂාව වහින වෙලාවට ඒ කියන්නේ මේ වැස්ස කවදාවත් රිදී වර්ෂාවක් වහින්නේ නැහැ. නිකන් මේ වහින වෙලාව තමයි මේ පොයට් හඳුන්වලා තියෙන රිදී වර්ෂාව කියලා. in time of silver rain රිදී වර්ෂාව වහින වෙලාවට the earth පෘථිවිය puts forth new life again. puts forth කියලා කියන්නේ ඉදිරියට එනවා new life again. නව ජීවිතයක් ලෙස නැවත. විදී වර්ෂාව වහින වෙලාවට පෘථිවිය එනවලු ඉස්සරහට නව ජීවිතයක් ලෙස. ඇත්තනේ වහින්න නැතුව තිබිලා ඔයා හිතන්න එකපාරටම වහිනවා කියලා. ඒතර පෘථිවියට අලුත් ජීවයක් ලැබෙනවා. ඒකයි මේ කියන්නේ. green grasses grow. green grasses කියලා කියන්නේ කොළ පාට ගස්වැල් grow වැවෙනවා. හරි. and flowers lift their heads. මල් ඔවුන්ගේ හිස උස්සනවා. ඒ කියන්නේ අර පර වෙලා තියෙන මල් පිපිදෙනවා කියන දාසයි. නැත්නම් මල් වලට ඔලු නෑ වෙන. හරි. poems වල එහෙම තමයි විස්තර කරලා තියෙන්නේ. හරි. and flowers lift their heads. හරි. මල් ඔවුන්ගේ ඔලු උස්සනවා කියලා කියන්නේ මල් පිපිදෙනවා කියන එක. and over all the plain. හරි. සහ over කියන්නේ over all the plain plain කියලා කියන්නේ අලංකාරයක් නැති කියන්නේ. and over all the plain අලංකාරයක් නැති හැමතැනම වගේ අදහසක් මෙතන තියෙන්නේ. the wonder spreads ආශ්චර්ය ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වහින්න නැතුව තිබිලා හරි මේ පොළව වේලිලා ගිහිල්ලා ගස්වල මැලවිලා තිබිලා ගස් මැරිලා මල් හරි පර වෙලා තිබේව ඔක්කොටම ආශ්චර්යයක් ලැබෙනවා කියලායි මේ කියන්නේ. the wonder spreads ආශ්චර්ය ව්‍යාප්ත වෙනවා. of life ජීවිතවල ගස් කියන්නේ ජීවිත කියලා වෙන්න පුළුවන් මල් හරි ඒ වගේ ජීවිතවල
in time of silver rain hari රිදී වර්ෂාව වහින වෙලාවට the butterflies සමනල්ලු lift ඔසවනවා silken කියලා කියන පුතේ මෘදු කියන්නේ soft කියන අදහස. ඔව් silken wings කියලා කියන්නේ මොනවද? wings කියන්නේ මොනවද? තටු. තටු. පියාපත් තටු කියන අදහස. හරි? තටු. හරි ඒවා හරි මෘදුයිලු. ඒවා ඔසවනවා කියලායි කියන්නේ. To catch a rainbow kite. එයාලා ඔසවන්නේ. වහින වෙලාවට වහින්න කලින් හරි වහින ලං වෙද්දි එහෙම නැත්නම් අර පොඩ්ඩක් වගේ වහිද්දි හරි රේන්බෝ එකක් තියෙනවා. දේදුන්නක් පායලා හරි තියෙනවා. එතකොට ඒක ගාවට පියාඹගෙන යන්න මෙයාලගේ තටු ඔසවනවා කියලා කියනවා සමනල්ලු. And trees put forth ගස් ඉදිරියට එනවා put forth කියන ඉදිරියට එනවා new leaves to sing. ගස් වලින් අලුත් කොළ ලියලලා එනවා to sing කියලා කියන්නේ ගායනා කරන්න කියලායි කියන්නේ. හරි. In joy විනෝදයෙන් beneath the sky. අහසට පහලින් beneath කියන්නේ පහලින් අහසට as down the roadway passing boys. හරි. ඒ කියන්නේ roadway කියලා කියන්නේ පාරේ passing boys පිරිමි ළමයි වහු කරගෙන යමින් and girls ගෑනු ළමයි go singing to හරි සින්දු කියමින් යනවා කියලා කියන්නේ. පාරේ හරි පිරිමි ළමයි ඉන්නවා පිරිමි ළමයි පාස් කරගෙන ගෑනු ළමයි සින්දු කියා යනවා මේ විදිහට කියලා තියෙනවා. When spring හරි in time of silver rain when spring කියලා කියන්නේ එතන උපත ලබනවා කියන්නේ. උපත ලබනවා born කියන අදහස and life are new. හරි සහ ජීවිත අලුත් තත්ත්වයකට පත් වෙනවා. අලුතෙන් ජීවිත ලබනවා. සායව අලුත් වෙනවා. ඒ කියන්නේ ගස් වැල් හරි මල් හරි මේවා ලියලලා කොළ ඇවිල්ලා මල් පිපිලා හරි අන්න ඒ වගේ අදහසක් තියෙනවා. එක්කෙනෙක් දාලා අපේ පැත්තට වහිනවා කියලා පුතේ බලන්න සිල්වර් රේන් එකද කියලා. හරි සිල්වර් රේන් එකද කියලා බලන්න. right පළවෙනි එක අපි ගන්නවා. පුතාලා කියන්න මට answers ටික. When does the earth put forth new life? හරි ඇත්තටම වහිනවද? කොරණ පැත්තට වහිනවද? නෑ නේද? නෑ. ඔව්. හරි. When does the earth put forth new life? කවදද පෘථිවිය අලුත් ජීවිතයක් ලෙස ඉස්සරහට එන්නේ කියලා අහනවා. කොයි වෙලාවටද එන්නේ? In time of silver rain. Yes. Answer for the first one is in time of silver rain. රිදී වර්ෂාව වහින වෙලාවටයි හරි රිදී වර්ෂාව වහින වෙලාවට තමයි පෘථිවිය ඉදිරියට එන්නේ. In time of silver rain. Who lift the heads? කවුද ඔලුව උස්සන්නේ කියලා අහනවා. කවුද ඔලුව Flowers උස්සන්නේ? and green grass. Oh, the flowers නේ මල් නේද? එච්චරයි නේද? green grasses grow කියලානේ තියෙන්නේ. ගස් වැල් ඒවා වැවෙනවා. And flowers lift their heads. හරි මල් ඔන්න the flowers lift their heads කියලා ඉවත් තමයි. Where does the wonder spread? කොහෙටද මේ ආශ්චර්ය ව්‍යාප්ත වෙන්නේ? Over all the plains. Over all the plain අලංකාරයක් නැති හැමතැනටම වගේ අදහස. Over behind all the plain කියලා කියන එතන අලංකාරයක් නැති කියන්නේ. හරි අලංකාරයක් නැති හැමතැනටම ආශ්චර්ය ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ දිලා තියෙනවා why do the butterflies lift their wings? ඇයි සමනල්ලු ඔවුන්ගේ පිහාටු ඔසවන්නේ? ඇයි? To catch a rainbow kite. Rainbow kite. The butterflies lift silken wings මුදු පිහාටු ඔසවනවා to catch a rainbow kite. හරි to catch a rainbow kite කියන එක. To catch කියන්නේ අල්ලන්න a rainbow කියලා කියන්නේ දේ දුන්නේ. හරි rainbow cry කියන්නේ දේ දුන්න අඬනවා කියන අර දේ දුන්නත් පායලා තිනවා ඒ එක්කම ලස්සනට මේ දේ දුන්නත් පායලා තිනවා ඒ එක්කම cry කියලා කියන්නේ වැහි පොදක් වැටෙනවා. හරි අනේ වැහි පොද අල්ලන්න මේ rainbow එක ගාව තියෙන ගාමින් වැටෙනේ වැහි පොද ටික අල්ලන්න තමයි මෙයාලා මේ යනවා කියලා කියන්නේ. අවසාන එක පස්වෙනි එක write adjectives for the following words පාස නාම වචන වලට නාම විශේෂණ ලියන්න කියනවා. මේකේ life කියලා වචනයක් තියෙනවා. life කියන එකට මොන life කියලාද දීලා තියෙන්නේ? New life. New New life.
New life. right. ඔව්. අලුත් ජීවිතයක් කියන්නේ new life කියලා ගන්නවා. ඒ වගේම wings පිහාටු විස්තර කරලා තිනවා මොන පිහාටු කියලා. Silken wings. silken wings කියලා තියෙනවා. ඒ කියන්නේ මෘදු කියන්නේ මෘදු පිහාටු. right. ලකුණු පහම ගත්තා ඉන්නවද? Raise your hand if you have written all the 5 questions correctly. Answers for all the 5 questions. Very good. Right. පුතේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් O level exam එකේදීත් ඔයාගේ third term test එකේදීත්. හරි? අනිවාර්යෙන් third term test එකට වැඩි ලකුණු ගන්න ප්‍රමාණයක් ගන්න. අගෝස්තු මාසයේ ඉඳන් අපේ ටියුට් ක්ලාස් එකේ අපි සාකච්ඡා කරනවා ප්‍රශ්න ටිකක්. හරි? පළවෙනි වාට අදාළ මේ third term test එකේ first paper එකට අදාළ ප්‍රශ්න තමයි අගෝස්තු මාසේ ටියුට් එකේ තියෙන. ඊට පස්සේ second paper එකට අදාළ ඒවා සාකච්ඡා කරගෙන යනවා. writing part එක සාකච්ඡා කරගෙන යනවා. එක්කෙනෙක් අහනවා spring කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතන නම් spring කියලා කියන්නේ පුතේ උපත ලබනවා කියන born කියන දාස. right. එහෙනම් සර් තව ක්ලාස් එකක් පටන් ගන්න තියෙනවා. හරි. එහෙනම් ජූලි මාසේ ටියුට් එක ආයෙ නැවත සාකච්ඡා කරන්නේ නැහැ. අගෝස්තු මාසේ ටියුට් එකේ test 1 2 3 4 5 homework කරන්න ඊළඟ සිකුරාදා. right. එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බ වෙමු. right. එහෙනම් පුතේ good evening to you. See you tomorrow. Thank you, sir. Thank you. Good evening. Good evening, sir. Good evening, sir. Good evening. Thank you, sir. Bye, sir.